right අද මේ අලුත් පාඩමක් තියෙන්නේ ප්‍රක්ෂිප්ත අපි අවකලනයේ භාවිත කියන පාඩම ඉවර කරලා ප්‍රක්ෂිප්ත පාඩම කතා කරනවා ප්‍රක්ෂිප්ත පාඩම ඉවර වුණාට පස්සේ ඔයාලට දෘඩ වස්තුක සමතුලිතතාවය ඒ කියන්නේ ඇප්ලයිඩ් පාඩම් ටිකම තමයි එන්නේ දෘඩ වස්තුක සමතුලිතතාවය ගැටුම් වගේ පාඩම් ටිකක් ඉවර වුණාට පස්සේ ඔයාලට ආයෙත් සරල රේඛාව අනුකලනය වගේ 13 වසරේ පාඩම් පටන් ගන්න තමයි හිතන්නේ प्रक्षिप्त पड़ बोर्ड के में करमु उदे प्रक्षिप्तයක් කියලා කියන්නේ ගුරුත්වය යටතේ මොන හරි වස්තුවක් චලනය වෙනවා නම් ඒ කියන්නේ ගුරුත්වය යටතේ මොන හරි වස්තුවක් චලිත කරයවනවා හරිද එයාට බාහිර බලයක් විදිහට තියෙන බර විතරයි අන්න ඒ වගේ යටතේ වස්තුව චලනය කරා නම් අපි කියන ඒවට ප්‍රක්ෂිප්ත කියලා. ප්‍රක්ෂේපණය කරනවා ඒ වගේ. එතකොට ගාක් වෙලාවට සාමාන්‍යයෙන් අපි සලකන්නේ හැම වෙලාවෙම සලකන්නේ මේ තිරසට යම් කිසි ආනතියක් සහිතව හරි මේ පැත්ත තිරසනේ. තිරසට යම් කිසි ආනතියක් සහිතව වස්තුවක් මෙන්න මේ ආකාරයෙන් ප්‍රක්ෂේපණය කරපුවාම අපි කියමු u ප්‍රවේගයෙන් θ කෝණයක් ආකාරයට ප්‍රක්ෂේපණය කරපුවාම ඔය ප්‍රක්ෂිප්ත චලිතය ගැන තමයි අපි මේ පාඩමේදී අධ්‍යයනය කරන්නේ. මෙන්න මෙයාගේ චලිතය. එතකොට මේ චලිතය අපි දන්නවා පොදුවේ මෙන්න මේ විදිහට යනවා කියන්නේ. හරිද? ඔය හැඩයක් අරගෙන ඉවරලා ගමනක් යනවා. දැන් මේකෙදී අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේකේ අපිට චලිත සමීකරණ පාවිච්චි කරන්න බෑ මේ චලිත පතේ මත. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ විදිහට දැන් පටන් ගන්නකොට මේ පැත්තට තමයි චලනය වෙන්න උත්සාහ කරන්නේ. මම එතෙන් s සමානයි u ධන භාගය t වර්ගයේ v වර්ගයේ u වර්ගයේ ඔය පතංග දැම්මොත් එහෙම එන චලිතය අදාළ වෙන්නේ මෙන්න මේ සරල රේඛීය පතය උදෙසා පමණයි. හැබැයි දැන් වැඩේ තියෙන්නේ ප්‍රක්ෂිප්ත චලිතය කියන එකේදී ප්‍රක්ෂිප්ත චලිතය හැම වෙලාවෙම එයාගේ දිශාව වෙනස් කරගන්න. හරිද? එයාගේ පතේ දිගේ එයාගේ දිශාව හැම වෙලාවෙම වෙනස් කරගන්න. ඉතින් හැම වෙලාවෙම වෙනස් කරගන්න තැනකට අපිට මේ දෛශික වලින් හදාගත්ත සමීකරණ පාවිච්චි කරන්න බෑ. හොඳද? දෛශික වලින් හදාගත්ත සමීකරණයක් පාවිච්චි කරලා ඔබේ කාලය අනම්මන විකාර හොයාගන්න බෑ. හැබැයි අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරගන්න. මේ චලිතය හඳුනා ගන්නවා කොටස් දෙකක්. එකක් තමයි මේ වස්තුව තිරස්ව එයා විස්ථාපනය වෙලා තියෙනවා පටන් ගන්න තැන ඉඳලා මෙන්න මෙතෙන් එන්න. මම ගන්න මේ සම්පූර්ණ මේ එක තිරස් චලිතයක් ගැන කතා කරන්නේ. ඉස්සෙල්ලා ප්‍රක්ෂිප්ත කියලා දෙන්න ඕනින්ද. මේ වස්තුව තිරස්ව යම් කිසි විස්ථාපනයක් කරලා තියෙනවා. ඒ කියන්නේ කිව්වොත් තිරස් චලිතයක් කරලා තියෙනවා. ඒ වගේම මේ වස්තුව මේ හිටපු තැනේ ඉඳලා සිරස්ව ඉහළට ගිහිල්ලා ආයෙ හිටපු තැනට ඇවිල්ලා තියෙනවා. ඒක තිරස් මට්ටමට ඇවිල්ලා තියෙනවා. එකම තිරස් මට්ටමට උඩට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. සිරස් චලිතයක් කරලා ආයෙ හිටපු තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් පුතේ දැන් ඒ වගේ මූලික දිශා දෙකක් ඔස්සේ තිරස් දිශාව, සිරස් දිශාව ඔස්සේ අපිට මේ ප්‍රක්ෂිප්තය විභේදනය කරගෙන අධ්‍යයනය කරන්න පුළුවන් නම් හරිද? ඒ කියන්නේ කොටස් දෙකකට ගලවගෙන මේ වස්තුව කොහොමද තිරස් චලිතයක් කියලා යෙදෙන්නේ මේ වස්තුව කොහොමද සිරස්ව චලනය වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ ප්‍රක්ෂිප්ත චලිතය ගැන සම්පූර්ණයෙන් අපිට කතා කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි තිරස්ව තියෙන සංරචක, තිරස්ව තියෙන විස්ථාපනය, තිරස්ව තියෙන ප්‍රවේගය, තිරස්ව යම් කිසි ත්වරණයක් තියෙනවා නම් ඒ ත්වරණය ආන්ගේ ඉන්නේ තිරස් සංරචක, තිරස් දෛශික මොනම හේතුවක් නිසාවත් සිරස් චලිතයට බලපෑමක් කරන්නේ නැහැ. මේ ඉහළට තියෙන චලිතයට බලපෑමක් කරන්නේ නැහැ. මේ පැත්තට තියෙන කට්ටිය මේ පැත්තට තියෙන චලිතයට විතරයි බලන්නේ. හරි. සිරස්ව ගත්තොත් ඉහළට ගමන් කරන ප්‍රවේග, ඉහළට ගමන් කරන විස්ථාපන, ඉහළට තියෙන ත්වරණ ඒවා තිරස් චලිතයට බලපෑමක් කරන්නේ නැහැ. හරිද? එතකොට තියෙන ප්‍රශ්නේ තමයි වෙන වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. හැබැයි දීලා තියෙන පොදු වේම. උදාහරණයක්
ආනතව u වගේ ප්‍රවේගයක් දීලා තියෙනවා. කෝණයක් θ කියලා දීලා තියෙනවා. ඔච්චර දීලා තියෙන ගාන. ඒ වගේ ගානක් දුන්නොත් එහෙම අපි එතකොට හදා ගන්න ඕනේ මේකේ තිරස් සංරචක මොනවාද? මේකේ සිරස් සංරචක මොනවාද කියලා හොයාගෙන තමයි අපි ගාන හදන්න පටන් ගන්න. ප්‍රක්ෂිප්තවල තියෙන විශේෂත්වය මෙන්න මේකේ තියෙන හොඳම විශේෂත්වය දැන් ගාන හදනකොට තියෙන හොඳම විශේෂත්වය. තව 200ක් විතර දැම්මත් කමක් නැහැ. මේකේ තියෙන විශේෂත්වය තමයි චලිත දෙකටම තනි පොදු රාශියක් තියෙනවා. චලිත දෙකටම තනි පොදු රාශියක් තියෙනවා. මොකද්ද? චලිත දෙකේම සිද්ධ වෙන්නේ එකම කාලයක් පාවිච්චි කරලා. එකම කාලයක් කියලා කියන්නේ තිරස්ස චලිතය සඳහා යම්කිසි කාලයක් භාවිතා වුණාද ඒ කාලය තුල තමයි මෙයා සිරස්ස ඉහළට චලනය වෙලා පල්ලෙහාට එන්නේ. හරිද? ඒ කියන්නේ කාලය කියන එක කියන පොදු රාශිය. එතකොට සමීකරණ දෙකටම සිරස් චලිතයට හෝ වේවා සිරස් චලිතයට වේවා කාලය වෙන්නේ පොදුයි. ඒ දෙන්නම ඒ කාලය පොදුවේ දාන්න පුළුවන්. හැබැයි දෛශික රාශි එකක්වත් එක්කෙනෙක් එක අනිත් එක්කෙනාට පාවිච්චි කරන්න බෑ. හරිද? අදිශයක් විදිහට වැඩ කරන කාලය විතරක් අපිට පුළුවන් තැන් දෙකම පාවිච්චි කරන්න. හොඳද? ප්‍රක්ෂිප්ත චලිතය ඒතර ආයත් මම කියන්නේ ප්‍රක්ෂිප්තයක් කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණය ඒ කියන්නේ නිදහසේ චලනය වීම. ඕක කෙලින්ම උඩට ගැහුවත් ප්‍රක්ෂිප්තයක් ආනතව ගැහුවත් ප්‍රක්ෂිප්තයක් තිරස්ව ගැහුවත් ප්‍රක්ෂිප්තයක්. හරිද? නම් වෙලාවෙ මේ විදිහම කියලා එකක් නැහැ. අපි ගුරුත්වාකර්ෂණයේ සිරස් චලිතය කියලා ගත්තොත් එහෙම ඒකත් ළමයි ප්‍රක්ෂිප්ත චලිතයක් තමයි. හරිද? ගොඩ නැගිල්ලකින් නම් තිරස්ස ගලක් විසික් කරවුවොත් මේ ගල මෙහෙම වැටෙන එක ඒත් ප්‍රක්ෂිප්ත චලිතයම තමයි. මේ පිට්ටනියක ඉඳලා ඔන්න ඔය වගේ බෝලයක් කොහොම විසික් කරවුවොත් එහෙම ඒකත් ප්‍රක්ෂිප්ත චලිතයක් තමයි. අපි අධ්‍යයනයේ පහසුවට අපි එකම මට්ටමේ එකම තිරස් මට්ටමේ තියෙන ප්‍රක්ෂිප්තය තමයි ගන්න එක සාධාරණ ප්‍රක්ෂිප්තය. හරි. එතකොට මේක ගැටළු විසඳීමට කරද්දී ගැටළු විසඳීම වෙනකොට අපි කරන්නේ ප්‍රක්ෂිප්ත චලිතයේ පුරාවටම තියෙන ප්‍රවේගවල තිරස් සංරචක වෙනම අධ්‍යයනය කරනවා සිරස් සංරචක වෙනම අධ්‍යයනය. විස්ථාපනත් ඒ වගේ. තිරස් ටික වෙනම සිරස් ටික වෙනම. පොදු රාශිය මොකද්ද? පොදු රාශිය කාලයයි. කාලය චලිතයට පොදුයි. හරිද? right. ඔයාලා මම නෝට් එක දැම්ම නෝට් එකේ සම්පූර්ණයෙන් ලියා ගන්න එපා කියලා තමයි තිබ්බේ. හේතුව මේ ඒක අර පොඩි පොඩි සිද්ධි ටිකක් කියන්න තියෙන හින්දා මම හිතන්නේ ප්‍රක්ෂිප්ත ගැන චූටි අයිඩියා එකක් නැති මම මේ පාඩම දැන් කම්බයින් මැත්ස් වලදී මේ පාඩම පටන් ගත්තට ඔයාලා මේ වෙනකොට ෆිසික්ස් වලදී ප්‍රක්ෂිප්ත ගණන් හදලා තියෙනවා. අපි කම්බයින් වලදී තව චූට්ටක් එහාට ගණන් හදනවා. විශේෂයෙන් අපි ප්‍රක්ෂිප්ත චලිතයට අවකලනය පාවිච්චි කරනවා. හරිද? ඒක විතරයි වෙනස කර දෙන්නේ. නැත්තම් ඒ අවකලනය පාවිච්චි කරන්නේ නැතත් ඕන හදන්න පුළුවන් කිසි අවුලක් නැහැ. අවකලනය භාවිතයෙන් තොර වුණත් අර ෆිසික්ස් වල තියෙන સિદ્ધාන්තයේ ෆිසික්ස් වල තියෙන S = UT VT අරවා මේවා ඒ සාර මූලික චලිත සමීකරණ එක දාගෙනම මුළු ගානම හදන්න පුළුවන්. කම්බයින් වලදී අපි පොඩ්ඩක් වෙනස් කරන්නේ අපි අර සාධාරණ සමීකරණයක් ගොඩනගලා ඒ සමීකරණය පාවිච්චි කරලා මේ පරාවලේ මේ පතේ පරාවලයක් කියලා ඔප්පු කරගෙන ඒ පරාවල සමීකරණය පාවිච්චි කරලා අවකලනයෙන් ස්ථාවර ලක්ෂණයකින් උපරිම ලක්ෂය අරගෙන ඊට පස්සේ ඔය වගේ දේවල් දෙක තුනක් කරනවා. හරිද? හැබැයි හැම ගානකටම කරනවා කියලා නෙමෙයි මම කියන්නේ. සාමාන්‍යයෙන් ටිකක් කරා අමාරු පල්ලෙහාට යන කටයක් ඉගෙනගෙන කියන්නේ ගැඹුරට යනකොට අපි චුට්ට අවකලනයම පාවිච්චි කරලා තමයි ගණන් හදන්නේ. right? මොකද අවකලනය පාවිච්චි කරලා ගණන් හදන එකේ වාසිය තියෙන්නේ මේ අර හැම වෙලාවෙම චලිත සමීකරණ දදා ඉන්න ඕනේ. අර්ථයෙන් මෙතෙන් ආතෙන් දෙකේ හැම වෙලාවෙම දදා ඉන්න ඕනේ. පොදු සමීකරණයක් ගත්තා. පොදු චලිතයට අදාළව පොදු සමීකරණයක් ගත්තා. ඒ සමීකරණය අවකලනය කරන්න පුළුවන්. ස්ථාවර ලක්ෂ හොයාගන්න පුළුවන්. උපරිම අවම කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අර සමීකරණේ කාලය විශේෂයෙන් ඕනනම් පුළුවන්. ඒ කියන්නේ තිරස් සංරචක දුර විශේෂයෙන් ඕනනම් පුළුවන්. කෝණයක් විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්. ඒ වගේ වාසිය ගොඩක් තියෙන අවකලනය දන්නේ. හරි.
පොඩ නෝට් එකට යන්න. නෝට් එක තේරුම් කරලා වෙලා ඔයාලට ඉතින් පස්සේ කියලා දෙන්නම්. මගේ අකුරු ලස්සන හින්දා සමහර වෙලාවට කියවන්න අමාරුයි. ඒකින්ද චුට්ටක් කියලා දීලා මෙන්න. प्रक्षिप्त गुरुत्व යටතේ තිරස් ආනතිය සහිතව හෝ රහිතව සිදුවන චලිතයක් ප්‍රක්ෂිප්ත ලෙස හඳුන්වයි. තිරසට ආනතිය සහිතව වස්තුවක ප්‍රක්ෂිප්ත චලිතයක් සැලකමු. හරිද? ඒතොර මේ තිරස සිරස අඳුර ගන්න අමාරු වුණත් කියලා දැන් මේ ගමන් මගට කියනවා ප්‍රක්ෂිප්තයේ පෙත කියලා. ප්‍රක්ෂිප්තයේ ප්‍රවේගයේ විස්ථාපනය වැනි රාශි මොහොතින් මොහොත වෙනස් වන නිසා හරිද? ඒ කියන්නේ මෙන්න මේ පෙත දිගේ හැම වෙලාවෙම ප්‍රවේගයේ විස්ථාපනය වෙනස් වෙනවා. ප්‍රක්ෂිප්ත අධ්‍යයනයේ පහසුවට චලිතයේ ආකාර දෙකකට වෙන් කරයි. වස්තුවේ තිරස් දිශාව ඔස්සේ සිදුවන චලිතය, වස්තුවේ සිරස් දිශාව ඔස්සේ සිදුවන චලිතය. මේ ආකාරයෙන් චලිතය විභේදනය කළ විට චලිත දෙකටම පොදු භෞතික රාශිය වන්නේ කාලයයි. ඒ අනුව සිරස් චලිතයට ගන්න පුළුවන් දැන් මෙතන u නේ තිබ්බේ. හරිද? u sin θ කියන එක ගන්න පුළුවන් සිරස් චලිතයේ ආරම්භක ප්‍රවේගය. තිරස් චලිතයේ ආරම්භක ප්‍රවේගය වෙන්නේ u cos θ. හරිද? ඊට පස්සේ අතකොට සිරස් චලිතයට බලපෑමක් කරන එක කියන තමයි ගුරුත්වාකර්ෂණය කියලා කියන්නේ. ඒතකොට අතර මෙතන ආරම්භක ප්‍රවේගය වෙන්නේ ඒකයි. මොකද ප්‍රවේගය වෙනස් වෙනවා. s කියලා කියන්නේ අපි නගින උපරිම උස නැත්තම් පල්ලෙහාට ඔක විසි වෙනවා නම් ගැඹුර. සිරස් විස්ථාපන. ව්‍යාසර කාලය පොදුයි දෙන්නටම. ඊට පස්සේ තිරස් චලිතය ගත්තොත් ආරම්භක ප්‍රවේගයම තමයි තිරස් චලිතේ පුරාවටම තියෙන්නේ. හේතුව ත්වරණයක්. ඒ කියන්නේ අපි ගන්න මේ විදිහට ගත්තාම ගානේ මේ තිරස්ස සාමාන්‍ය ගුරුත්වයට සිද්ධ වෙන මේ වගේදී මේ නැහැ. ත්වරණයක් එහෙම නැහැ. හරිද? චලිතේ පුරාවටම තියෙන u cos θ කියලා වෙලා තිරස් ප්‍රවේගයක්. s නැත්නම් r පරාසය කියලා කියනවා. r කියලා දාන්නේ අපි මේ රේන්ජ් එක කියලා තේරුමට. තිරස්ව ගමන් කළ දුර. ලකුණු දාලා තියෙනවා තිරස් චලිතය ඒකාකාර ප්‍රවේගයක් සහිතව සිදුවේ ගුරුත්වාකර්ෂණයේ බලපෑමක් නොමැත නැත්නම් නැත. එකම තිරස් මට්ටමේ සිදුවන ප්‍රක්ෂිප්ත චලිතයක් සැලකමු. හරිද? එකම තිරස් මට්ටමේ සිදුවන එක තමයි මම මේ ඇඳලා තියෙන්නේ. ඒකේ පුතේ මම මේ පටන් ගන්න තැනේ ඉඳන් ඉවර වෙන a ඉඳන් c දක්වා තියෙන සම්පූර්ණ විස්ථාපනය තමයි r කියලා දාලා තියෙන්නේ. ඒකට කියනවා පරාසය කියලා. ඊට පස්සේ කැපිටල් T කියලා දාලා තියෙන්නේ ඒ පරාසය යෑමට ගත වෙන කාලය. ඒතර අපි කියන එකට පියාසර කාලය කියලා. ඊට පස්සේ උපරිම උස තමයි මේ උපරිම අවස්ථාවේදී ගන්න උස තමයි h කියලා ගන්නෙ. සාධාරණ උසක් තමයි මම y කියලා අරන් තියෙන්නේ. ඒ y යනකොට පටන් ගන්න තැන ඉඳන් තිබ්බ දුර x කියලා අරන් තියෙනවා. ඒ y උස උපදවා ගන්නේ ඒ වලින් x දුරකින්. හරිද? එතකොට u cos θ වෙනස් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම මේ අවස්ථාව ඔක්කොගෙමදීම තිරස් ප්‍රවේග සංරචකයේ u cos θ. හැබැයි වැඩේ තියෙන්නේ මේ සිරස් එක වෙනස් වෙනවා. මෙතෙන්දී u sin θ මෙතෙන්දී මම v කියලා දාලා තියෙනවා. මෙතෙන්ද මෙතෙන් මැන්න පුදුර y හින්දා එතෙන්දී තියෙන ප්‍රවේගය dy අර dt කියලා දාලා තියෙනවා. මම මේක වෙන විදිහට කියලා දෙනවා. ඊට පස්සේ මෙතෙන්දී අර සමමිතිය සලකලා තමයි මෙතන v දාලා තියෙන්නේ. ඒකත් වෙන ඒ කොහොමද වෙන්නේ කියලා අද කියලා දෙන්න. මේ තරත් එහෙමයි u sin θ මෙතන දෙන්නේ කොහොමද කියලා දෙනවා. හරි. මෙතෙන් මේ y උසක් නගින්න ගත වන කාලය තමයි t කියලා අරන් තියෙන්නේ. මේකේ තියෙන ටික කියන්නම්. තවද එකම තිරස් මට්ටමේ නිසා a ඉඳන් b දක්වා චලිතය b ඉඳන් c දක්වා චලිතයට සමමිතික වෙයි. a ඉඳන් b ට යන චලිතයම තමයි b ඉඳන් c ට වෙන්නේත් කියලා. එනම් a වලින් ප්‍රක්ෂේපණය කළ වස්තුව c වලට පතිත වෙනවා සේම c වලින් එම ප්‍රවේගයෙන්ම ප්‍රක්ෂේපණය කරන වස්තුව a වලට පතිත වෙයි. ඒ කියන්නේ a වලින් මොන හරි වස්තුවක් විසික් කරපුවාම c වලට වැටෙනවා නම් එහෙනම් c වලින් ඒ විදිහටම ඒ දිශාවටම කියන්නේ ඒ ප්‍රවේගයෙන්ම ප්‍රක්ෂේපණය කරවුවොත් මේ පතේ දිගේ මෙහෙම ඇවිල්ලා a වලට වැටෙනවා.
හරිද? එතකොට A ඉඳන් B දක්වා චලිත කාලය සමානයි B ඉඳන් C දක්වා චලිත කාලය කියලා ඒකත් ඔප්පු කරනවා කොහොමද ඒ කාලය සමාන වෙන්නේ කියලා. right මේ සාධාරණ පිහිටුමක් සඳහා කියන කොටස ඉඳන් අපි පොඩ්ඩක් හදාගෙන යමු. හරි. දැන් මම මේකේ ඔය කියන දේවල් ටිකක් ඔප්පු කරන්න යන්නේ. ඒ කියන්නේ කොහොමද මේ තිරස් පරාසය සමීකරණය ගන්නේ, උස කොහොමද ගන්නේ, මූලික දේවල් ටිකක් පාවිච්චි කරලා දැනට එතනද යන්නේ. මේකෙදි මතක තියාගන්න ඕනේ මේ ගාණන් හදන විදියවත් සමීකරණවත් කටපාඩම් කරන එක නෙමෙයි ප්‍රක්ෂිප්ත කියන්නේ. හරිද? ඒ කියන්නේ තිරස් පරාසය හොයන සමීකරණය මේක කියලා කටපාඩම් කරන එක නෙමෙයි. හරිද? උපරිම උස හොයන්නේ මේ සමීකරණය පාවිච්චි කරලා කියලා කටපාඩම් කරන එක නෙමෙයි. මේකේ ගාණ හදනකොට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි තිරස් චලිතයේ ප්‍රවේග සංරචක හඳුනා ගන්න ඕනේ. සිරස් චලිතයේ ප්‍රවේග සංරචක හඳුනා. තිරස් ප්‍රවේග, සිරස් ප්‍රවේග හඳුනා ගන්න. හරිද? ඊට පස්සේ කාලය පොදුයි කියලා හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ඒවා පාවිච්චි කරලා තමයි චලිත සමීකරණ පාවිච්චි කරලා ගණන් හදන්න පුළුවන්. නැත්නම් චලිත සමීකරණ වලින් පොදු සමීකරණයක් හදාගෙන අවකලනයෙන් ගණන් ගන්න පුළුවන්. හරිද? පොඩිවර මම අඳගන්න රූප සටහන මෙන්න මේ විදිහට වස්තුවක් තියලා ප්‍රක්ෂේපණයක් කරනවා. ඒ ප්‍රක්ෂේපණ පතය මෙන්න මේ විදිහට මට අඳින්න පුළුවන්. ওই විදිහට ගිහිල්ලා මෙතෙන් වැටෙනවා. මම ගන්නම් සාධාරණ x දුරකදී එයා හිටපු උස එයා සිදු කරපු විස්ථාපනය y කියලා. හරිද? පටන් ගන්න තැන ඉඳලා x දුරකදී එයා සිදු කරපු විස්ථාපනය y කියලා ගන්නවා. right එතකොට මෙතන කෝණය මේ කෝණය මම θ කියලා ගන්නවා. මේක ප්‍රක්ෂේපණය වේගය u කියලා ගත්තොත් මේකේ තිරස් සංරචකය වෙන්නේ u cos θ, සිරස් සංරචකය වෙන්නේ u sin θ. හරිද? තිරස් චලිතය සඳහා S සමාන ut තමයි සමීකරණ විදිහට පාවිච්චි කරන්න වෙන්නේ. හේතුව ත්වරණයක් නැහැ. මොකද ගුරුත්වාකර්ෂණ ත්වරණය තියෙන පල්ලෙහාට වෙලන්නේ. g තියෙන පල්ලෙහාට. S සමාන ut මේ පැත්තට දැම්මම චලිත වෙච්ච දුර t කාලයකදී චලනය වෙන දුර x නම් x සමානයි u cos θ වතාවක් t කියලා ලියන්න පුළුවන්. මට මේකට එක කියලා දාන්න. ඒ වගේම සිරස් චලිතයේ උදෙසා ඉහළට s සමානයි ut ධන භාගයයි at වර්ගය දානවා. වැඩේ තියෙන්නේ ඉහළට දානකොට ත්වරණයක් කතන්දරයක් තියෙනවා. ඇයි ඒ? ගුරුත්වාකර්ෂණ ත්වරණය දෙන හැම වෙලාවෙම පල්ලෙහාට. සුළු කරුවොත් සිද්ධ කරපු විස්ථාපනයේ y මෙතන ඉඳලා ඉහළට ගියේ y ප්‍රමාණයක් u sin θ වතාවක් t අඩු කිරීම g බෙදීම දෙකක් t වර්ගය කියලා ලියන්න. මම කිව්වා මම මේකට දෙවෙනි සමීකරණය කියලා දාගත්තොත් මේ දෙවෙනි සමීකරණයට මේ පළවෙනි සමීකරණයෙන් අරගෙන ආදේශ කරන්න පුළුවන්. මොනවාද? මොකද ආදේශ කරන්න පුළුවන්? කාලය ආදේශ කරන්න පුළුවන්. කාලය පොදුයි. මෙන්න ආදේශ කරන්න පුළුවන්. හරිද? මේක දෙක කියලා දාන්න නැතුව ඉන්නවා. ඒ තරම් සරලයි එක. එහෙම වුණොත් මම ලියන්න පුළුවන් y සමානයි u sin θ වතාවක් මේකෙන් t යුක්ත කරවුවොත් x බෙදීම u cos θ වෙනවා. අඩු කිරීම g බෙදීම දෙකක් t වර්ගය. t වර්ගය වෙන්නේ එහෙනම් x වර්ගය බෙදීම u වර්ගය cos වර්ගය. cos වර්ගය θ කියලා එනවා. දැන් මේ සමීකරණේ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ සමීකරණේ u කියන රාශිය තියෙනවා. ඒ u කියන රාශිය g එක්ක සුළු වෙලා නැති වෙලා යනවා. y කියන විස්ථාපනයට අදාළව සමීකරණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉහළට සිදු කරපු විස්ථාපනය x එක්ක වෙනස් වෙන විදිහ තමයි මේ සමීකරණය ඇවිල්ලා තියෙන්නේ. අතවචක සුළු කරා නම් y සමානයි මේ u ට මේ u කැපෙනවා x tan θ අඩු කිරීම
g බෙදීම 2ක් q වර්ගය sec වර්ගය θ වතාවක් x වර්ගය. පැහැදිලි? දැන් බලන්න මේකේ මෙන්න මේ සමීකරණයේ හැඩය y කියන විස්ථාපනය x එක්ක වෙනස් වෙන විදිහ. මේ හැඩය තමයි අපිට හම්බ වෙනවා වර්ග සමීකරණ වර්ගශිත ප්‍රස්ථාරවලදී මතකයි ax වර්ගය ධන bx ධන c හැඩය තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපි කියනවා මේ සිරස්ව සිදුවන විස්ථාපනය අදාළ මෙන්න මේ සිරස් ඛණ්ඩාංක කියන්නේ. සිරස් ඛණ්ඩාංකයි තිරස් ඛණ්ඩාංකයි හැසිරෙන්නේ නිකම් පරාවලයක හැඩයට. අර ඕලෙවල් කාලේ තිබ්බ පරාවල හැඩයට තමයි මේ xy ඛණ්ඩාංක හැසිරෙන්නේ. පැහැදිලිද? එතකොට මේ චලිතයේ පරාවලයක් කියලා ඔප්පු කරන්නේ මෙන්න මේ විදිහට. y සමානයි මෙන්න මේ සමීකරණය ගන්නවා සාධාරණ සමීකරණය. මෙන්න මේ සාධාරණ ප්‍රක්ෂිප්තයේ සාධාරණ සමීකරණය වර්ග දිශිතයක සමීකරණයට ගැලපෙනවා. ඒතර වර්ග දිශිතයක සමීකරණ ප්‍රස්ථාරය වෙන්නේ පරාවලයක්. එහෙනම් ප්‍රක්ෂිප්තයක් කියන එකත් ප්‍රක්ෂිප්තයේ පතේ පරාවලයක හැඩය ගන්නවා. පරාවලයක හැඩය ගන්නවා නම් මේකට තියෙන්න පුළුවන් උපරිම ලක්ෂයක්. පැහැදිලිද? මේකට තියෙන්න පුළුවන් උපරිම ලක්ෂයක්. ඒ වගේම ඕනෑම y ඛණ්ඩාංකයට x ඛණ්ඩාංක දෙකක් තියෙන්න පුළුවන්. ඕනෑම එක y ඛණ්ඩාංකයකට x ඛණ්ඩාංක දෙකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පිහිටීම් දෙකක්. එතකොට ඒකේ තේරුම තමයි ප්‍රක්ෂිප්ත චලිතයක හරි ප්‍රක්ෂිප්ත චලිතයක එකම උසින් පිහිටනවා තැන් දෙකකදී. ප්‍රක්ෂිප්තය මෙහෙම විසික් කරපුවාම ඒ විසික් කරපු වස්තුව හරි ඒ විසික් කරපු වස්තුව එකම උස තියෙන තැන් දෙකක් තියෙනවා. පැහැදිලිද? උදාහරණයක් දැන් මේ x දුරකින් මේ y උසත් ඒ වගේම ඒ y උසම නේද මෙතනක් තියෙන්නේ. ඒ උසම තමයි මෙතනක් තියෙන්නේ. එහෙනම් මෙතන තවත් x දුරක් තියෙනවා. ඇයි බලන්න මෙතන තියෙන වර්ග සමීකරණයනේ වර්ගශීතයක් නෙද? y ඛණ්ඩාංකයක් ආදේශ කරපුවම x ට හැම වෙලාවෙම උත්තර දෙකක් එනවා. y ඛණ්ඩාංකයක් ආදේශ කරපුවම හැම වෙලාවෙම x ට උත්තර දෙකක් එනවා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් අපි හිතුවොත් එහෙම තිරස් පීඨමක ඉඳලා ප්‍රක්ෂේපණය කරන වස්තුව. මම කියනවා මීටර් දෙකක් වෙනකොට උස මීටර් දෙකක් වෙන්නේ ආරම්භක පීඨමේ ඉඳන් කොච්චර දුරකින්ද කියලා අහුවොත් එහෙම පොඩි දෙයක් තියෙනවා. මෙතන දෙකේ ඉලක්කම ආදේශ කරා හැදෙන වර්ග සමීකරණය සුළු කරා. ඒකද x වලට උත්තර දෙයක් ගන්න. හරි හැම වෙලාවෙම එතකොට එකම උස මට්ටමකට තිරස් පිහිටීම් දෙකක් තියෙනවා. හරි. හරි. ඊළඟ දේවල් තමයි y සමානයි බිඳුව වෙනකොට y සමානයි බිඳුව වෙනකොට ඔයාලට තේරෙනවා මේ විස්ථාපනේ නැති වෙලා යනවා. සිරස් විස්ථාපනේ නැති වෙලා යනවා. එතකොට මෙතනයි x ඛණ්ඩාංක වෙනවා. මෙතන ඛණ්ඩාංකය වෙන්නේ x සමානයි බිඳුව වෙන නැත්තේ. අය මොකද විස්ථාපනයක් වෙලා නැහැ. මෙන්න මේ ලක්ෂය ගන්න පුළුවන්. අපි යන්නේ ඒ ලක්ෂයට. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරට කියනවා පුතේ පරාසය කියලා. හරිද? මෙන්න මේ සමීකරණයේ y සමානයි බිඳුව විට y සමානයි බිඳුව විට x සමානයි බිඳුව හෝ ආය x වලට උත්තරයක් එනවා කොහොමද? x සමානයි බලන්න මෙතන ඔයාලා සුළු කරද්දී x කියන රාශිය පොදු රාශියක් විදිහට එළියට එනවා. බිඳුව සමාන x වතාවක් tan θ අඩු කිරීම මෙන්න මේ කොටස කියලා එන්නේ. එතකොට උත්තරය එන්නේ මේ වගේ. ඔයාලා සිත ලියලා පෙන්නුවා හරි. මම මේ සමීකරණ ටික උඩින් ලියා ගන්නවා y සමානයි tan x tan θx
හරි මේකේ y සමානයි බිඳුව වුණාම y සමානයි බිඳුව විට බිඳුව සමානයි x වතාවක් tan θ අඩු කිරීම g බෙදීම 2u වර්ගයේ sec වර්ගයේ θ වතාවක් x කියලා එන්නේ. එතකොට මේකේ උත්තර එන්නේ x සමානයි බිඳුව හෝ x සමානයි tan θ වතාවක් 2u වර්ගය බෙදීම g cos θ cos වර්ගයේ θ කියලා. හරි. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල බිඳුව වෙනවා. මේ කෑල්ල බිඳුව වෙනවා නම් tan මෙන්න මේ කෑල්ල මේ ඍණ කෑල්ල අනිත් පැත්තට අරන් ගියා. හරස් දුරුිතෙන් කොටස් ටික අනිත් පැත්තට ගත්තාම මෙතන බලන්න මේකේ යට තියෙනවා cos θ කෙනෙක්. ඒ cos θ මෙතන cos θ කැපිලා යනවා. ඒකට මෙතන sin θ ඉතුරු වෙනවා. එක cos θ කෙනෙක් කැපිලා යනවා. එතකොට හැදෙනවා u වර්ගය බෙදීම g වතාවක් 2ක් sin θ cos θ කියලා. පුතේ 2ක් sin θ cos θ කියන එකේ විශේෂත්වය තමයි මේ තියෙන්නේ sin 2යි θ. sin 2යි θ තියෙන්නේ. එහෙනම් u වර්ගය බෙදීම g වතාවක් sin 2යි θ කියලා මේ x ලියන්න පුළුවන්. මේ x වලට කියනවා අපි r කියලා. ඒ කියන්නේ තිරස් පරාසය. ඒ කියන්නේ මේ සාධාරණ විශිතේ මේ සාධාරණ අවස්ථාවේ y සමානයි බිඳුව කරපු ගම x සමානයි බිඳුවයි x සමානයි මෙන්න මේතෙන්ද තියෙන දුරයි එනවා. මේ දුරට කියනවා පරාසය කියලා. හරි මේ තිරස් චලිත ඒ කියන්නේ එකම තිරස් මට්ටමේදී ප්‍රක්ෂිප්තයක පරාසය තමයි මේ ගන්න. හරි දැන් ඔයාලට බැරි වෙලා හරි ඔයාලා මේ සමීකරණය ගත්තට පස්සේ දැන් හිතන්නකෝ කන්දක් මුදුනේ ඉඳලා මිනිස්සෙක් මොන හරි දෙයක් ප්‍රක්ෂේපණය කරන ඉහළට කන්ද පහළ ඉඳලා කොච්චර දුරකින් වැටෙනවද කියලා අහුවොත් එහෙම කන්ද පහළ ඉඳලා කොච්චර දුරකින් වැටෙනවද කියලා අහුවොත් එහෙම එතකොට ඔයාලට සරල දෙයක් තියෙනවා. එතකොට විස්ථාපනයේ ඍණාගයක් නේ ගන්න. ඒ විස්ථාපනයේ ඍණාගය විස්ථාපනයේ සිද්ධ වෙන ඍණාගය අරගෙන ඉවරලා මේ සමීකරණ ආදේශ කරනවා. ආදේශ කළා x ට උත්තර ගන්නවා. උත්තර දෙකක් එයි. පැහැදිලි. උත්තර දෙකක් එයි. ඒකේ සුදුසු උත්තරේ ඒකට ගැලපෙන උත්තරේ ගන්න. හරිද? මම දැන් මේ ගත්තේ y සමානයි බිඳුව. ඒ කියන්නේ එකම මට්ටම කතන්දරය. y සමානයි ධන උත්තර ගන්නවා කියලා කියන්නේ ප්‍රක්ෂිප්තේ නම් ඉහළ ලක්ෂ. දැන් සමහර වෙලාවට හිතන්නකෝ ගොඩනැගිල්ලක් තියෙනවා. මට ඕනේ ගොඩනැගිල්ලේ ගෑවි නොගෑවි මේක විසික් කරන්න. හරි. ඒ වගේ වෙලාවකදී අර ගොඩනැගිල්ල උස අරගෙන ඉවරලා සුළු කරලා වෙලා ගොඩනැගිල්ල කොච්චර දුරක් තියෙද්දිද මම ඒක විසික් කරන්න ඕනේ. නැත්නම් කොච්චර කෝණයකින්ද අනමනම් ඒව හොයාගන්න පුළුවන්. හරි. එතකොට මට ආපු තවත් සමීකරණයක් මම ලියා ගන්න. හැබැයි මම පාඩම් කර නම් ගන්න එපා. r සමානයි u වර්ගයේ බෙදීම g sin 2යි θ කියලා ලියන්න පුළුවන්. r කියන්නේ මෙන්න මෙතෙන්ද මෙතෙන්ද තියෙන සම්පූර්ණ දුර. මෙන්න මේ සමීකරණයේ වටිනාකමක් තියෙනවා. ඒක තමයි මම θ ගත්තේ මෙතනනේ. හරි θ ගත්තේ මෙතන. මේ සමීකරණය පාවිච්චි කරලා තමයි කියන්නේ ප්‍රක්ෂිප්ත චලිතයක් කරනවා නම් එයාට උපරිම තිරස් පරාසයක් ගන්න නම් ප්‍රක්ෂිප්ත චලිතයක උපරිම තිරස් පරාසයක් ගන්න නම් පුතේ මේක ප්‍රක්ෂේපණය කරන්න ඕනේ අංශක 45න් කියලා ඔප්පු කරන්න කියනවා. හරි ඒක කරන්නේ මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා. කොහොමද? මෙන්න r උපරිම හරිද? ඒ කියන්නේ u කියන එක්කෙනාවත් මේ u කියන එක්කෙනා ඒ කියන්නේ ප්‍රවේගය වෙනස් කරන්නේ නැතුව තමන්ට මොකක් හරි ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් ප්‍රවේගයක් තියෙනවා කියලා හිතන්න. ඒ ප්‍රවේගය වෙනස් කරන්නේ නැතුව තමන්ගේ ප්‍රක්ෂේපණයේ උපරිම තිරස් පරාසයක් ගන්න ඕනේ. නම් එයා මොන කෝණයකින්ද මේක ප්‍රක්ෂේපණය කරන්න ඕනේ කියලා හොයාගන්න මෙන්න මේ විදිහට.
u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරවුවොත් වැටෙන්නේ මෙන්න මෙච්චර r දුරකින්. ඒකට අදාළ කෝණය තමයි මේ තියෙන්නේ. උපරිමගයක් ගන්න නම් මෙන්න මේ u වර්ගයේ බෙදීම g sin θ කියන එක කෙනත් උපරිම වෙන්න ඕනේ. මෙන්න මේ කොටසත් උපරිම කරන්න ඕනේ. මේ ඕන මොඩියකට දෙන අනේක මඟුලක් කරන්න ඕනේ නැහැ, කෝණ හදන්න ඕනේ නැහැ. එහෙනම් u වර්ගය වෙනස් කරන්න හරිනේ. ගහන වේගය වෙනස් වේග වැඩි වේගකින් විසි කරාම එතකොට ඉතින් දුරට වැටෙනවා නේද? ඔව්. මට උමනාව තියෙන්නේ නියත වේගයක්. මං ගාව තියෙන්නේ එක වේගයයි. හැබැයි කෝණය වෙනස් කරන්න ඕනේ. එතකොට u කියන එක නියතයි, g කියන එක නියතයි කොහොමද ඉතින්? එතකොට u වර්ගයේ බෙදීම g නියත හින්දා එහෙනම් sin 2යි θ කින් තමයි උපරිමය ගන්න ඕනේ. ලයිට් වල ප්‍රශ්න. sin වල sin 2යි θ ගේ උපරිමයක් ගන්න නම් sin 2යි θ උපරිම වෙන්නේ තමයි ඔයාලා දන්නවා මොකක් හරි sin θ ගයක් sin 2යි θ එකක් ගමු. sin අනුපාතයක් හැම වෙලාවෙම පවතින්නේ ඍණ එකත් ධන එකත් අතර. නේද? ඍණ එකත් ධන එකත් අතර. ඉතින් මෙතන ගන්න පුළුවන් sin අනුපාතයකට ගන්න පුළුවන් උපරිමය වෙන්නේ ධන එක. නේද? sin අනුපාතයකට ධන එක වෙන්නේ ඒ කෝණේ කීයක් වුණාද? කෝණේ අංශක 90ක. හරිද? sin 2යි θ උපරිම වෙන්නේ මෙන්න මෙතන උත්තර එකක් වෙනවා. u වර්ගයේ බෙදීම g වතාවක් එක වෙනකොට එක වේ. එවිට sin 2යි θ සමානයි 1යි. එහෙනම් sin 2යි θ කියලා කියන්නේ එහෙනම් sin 90ට එහෙනම් 2යි θ කියලා කියන්නේ 90යි. එහෙනම් θ කියලා කියන්නේ අංශක 45යි. හරිද? ඒ කියන්නේ u අගය ආරම්භක ප්‍රවේගය හරිද වෙනස් කරන්නේ නැතුව කාට හරි ඕන නම් තමන්ගේ ප්‍රක්ෂිප්තයේ උපරිම දුරක් ගන්න එයා ප්‍රක්ෂේපණය කරන්න ඕනේ අංශක 45කින්. පැහැදිලිද? එයා ප්‍රක්ෂේපණය කරන්න ඕනේ අංශක 45කින්. right? ඊළඟ කාරණාව තමයි මේකේ තවත් වැදගත් කාරණාව මේ සමීකරණය පාවිච්චි කරලා ගන්න පුළුවන් තවත් වැදගත් කාරණාවක් තමයි මං ගාව තියෙන u ප්‍රවේගයක් හරිද? හැබැයි මට කෝණය වෙනස් කරලා එකම තැනට වටන්න පුළුවන් කෝණ දෙකක් තියෙනවා කියලා පෙන්නන්න කියනවා. හරිද? ඒ කියන්නේ දිශා දෙකක් ඔස්සේ මේ ප්‍රක්ෂේපණය කරලා එකම තැනට මේක වටන්න පුළුවන් කියලා ඔප්පු කරන්න කියලා කියනවා. ඒක කරන්නත් ඕක තමයි පාවිච්චි කරන්නේ. නේ? ඉතින් කළා බලමු. මේක කරන්නේ මෙහෙමයි. මම ගත්තන්නේ මේ කෝණේ θ කියලා. මම දැන් ගන්නවා තිරසත් එක්ක හදන කෝණය නෙමෙයි සිරසත් එක්ක හදන කෝණය θ කියලා. θ වුණාම මෙන්න මෙතන කෝණය වෙනවා 90 ඍණ θ. 90 ඍණ θ. හරි. දැන් තිරස්පරාසය මේක නම් මට දැන් ලියන්න පුළුවන් r කියන එක න ලියන්න පුළුවන් u වර්ගයේ බෙදීම g වතාවක් sin දැන් කෝණය ඒ කියන්නේ මේ තිරසත් එක්ක හදන කෝණය වෙන්නේ දෙවතාවක් 90 ඍණ θ. නැත්නම් phi බෙදීම 2 ඍණ θ. හරි මේ සූත්‍ර සුළු කරමු. මෙන්න සුළු කරපුවාම u වර්ගයේ බෙදීම g වතාවක් sin දෙවතාවක් උතර phi එනවා අඩු කිරීම 2යි θ. 180 ඍණ 2යි θ. ඒ කියන්නේ අංශක 180 ඍණ කෝණයක් තියෙන. එතකොට මේකට ලියන්න පුළුවන් ඔයාලා දන්නවා පළවෙනි වෘත්තපාදනේ දෙවෙනි වෘත්තපාදනේ sin ධන එහෙනම් sin 2යි θ කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ ආපු උත්තර දෙකේ මේ උත්තරය ආවේ
මේ උත්තරය ආවේ තිරසට තීටා කෝණයක් ආනතව u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරපුවාම ආපු පරාසය මේ තියෙන්නේ. හරිද? මේ උත්තරේ තේරුම තමයි සිරසට තීටා කෝණයක් ආනතව u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරපුවාම ගන්න පුළුවන් උපරිම තිරස් පරාසය. හැබැයි වැඩේ තියෙන්නේ දෙකම සමානයි. මේ උත්තර දෙකම සමානයි. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම තමයි මේකේ තේරුම තමයි හොඳට මතක තියාගන්න. මේ තිරස කියලා ගත්තොත් කවුරු හරි කෙනෙක් මෙහෙම චලනයක් කරලා මෙතන කෝණය තීටා වෙන විදිහට ප්‍රක්ෂේපණය කරපුවාම වැටෙනවා නම් තැනකට. මේක r නම්. හරිද? මේ u එහෙම වෙනස් කරන්නේ නැහැ. මේ u වලින්ම තමයි ඈ. තැනකට ඒ තැනටම වට්ටන්න පුළුවන් ඒ ආර්ම තියෙන්න වට්ටන්න පුළුවන් අපිට ඒක තිරස් මේ සිරසට ආනතව ගත්තා. මෙහෙම. මෙතනත් තීටා. මෙතනත් ප්‍රක්ෂේපණය කරන්නේ u වලින්ම තමයි. වෙනසක් නෑ. හරිද? ඒකේ තවත් විදිහකට කිව්වොත් එහෙම අංශක 30කින් ප්‍රක්ෂේපණය කරවුවොත් ආය අංශක 60කින් ප්‍රක්ෂේපණය කරවුවොත් ඒ කියන්නේ සිරසත් එක්ක අංශක 30න් හරිද? මෙහෙම ප්‍රක්ෂේපණය කරවුවොත් මෙහෙම ප්‍රක්ෂේපණය කරවුවොත් වැටෙන්නේ එකම තැනකට. ඒ කියන්නේ සිරසත් එක්ක හදන කෝණයයි සිරසත් එක්ක හදන කෝණය එකම වුණාම එකම තැනකට වැටෙන විදිහට ප්‍රක්ෂේපණය කරන්න පුළුවන්. තීර සමානයි ගන්න පුළුවන් උපරිමය වෙන්නේ අංශක 45. එතකොට ඔයාලට තේරෙනවා මෙහෙම. මේ මෙන්න මේ උපරිමයක් ගන්න. තීර 45ක් කරනකොට උපරිමයක් ගන්න. පැහැදිලිද? නේ? right එතකොට දැන් මේ පරාසය කියන සමීකරණය පාවිච්චි කරලා අපි දේවල් දෙකක් හොයාගත්ත. එකක් තමයි අංශක 45කින් ප්‍රක්ෂේපණය කරවුවොත් උපරිම තිරස් පරාසයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි උපරිම අගයට වඩා අවම අගයක් ගන්න කෝණ දෙකක් තියෙනවා. ඒ කියන්නේ උපරිම තිරස් පරාසයට අමතරව ඊට අඩු අගයක් ගන්නවා නම් ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් කෝණ දෙකක් හැම වෙලාවෙම තියෙනවා. හරිද? එකක් තිරසට අදාළව තීටායි අනිත් එක සිරසට අදාළව තීටා. ඒ කෝණ දෙකේම ප්‍රක්ෂේපණය කරපුවාම වැටෙන්නේ එකම තැනට. ඔය කාරණා ටික තමයි අපි දැන් කතා කරන්නේ. ඒකලා මට පුළුවන් තව දේවල් ටිකක් කතා කරන්න. දැන් මාළු ඉස්සලා මේ ටික ඉස්සලා තේරුණා කියලා. හරි. තව චුට්ටක් කියලා දුන්නොත් එහෙම දැන් මේ තිරස් පරාසය r කියලා ගත්තනේ. r සමානයි u වර්ගයේ බෙදීම g sin 2යි θ කියලා. දැන් මම කියන්නේ කෝණය වෙනස් වෙනවා නම් මනම් කතන්දර කෝණය වෙනස් කරලා r ගන්න පුළුවන් එහෙම කියලා. දැන් මේ r කියන්නේ ශිතයක් නම් θ විශේෂයෙන් නම් ඒක පවතින්නේ. මට ඕන නම් මෙයාව θ විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්. හරි. r θ විශේෂ අවකලනය. එතකොට එනවා drn dθ සමානයි u වර්ගයේ බෙදීම g කියන්නේ නියතයක්. ඒ අයිඩියට ගන්නවා. මෙතන අවකලනය ඉන්නේ cos 2යි θ වතාවක් 2. අර අවකලනයේ භාවිත මතකයිනේ. drn dθ සමානයි බිඳුවේදී ස්ථාවර ලක්ෂ ලැබේ. එහෙනම් u වර්ගයේ බෙදීම දැන් 2යි u වර්ගයේ බෙදීම g වතාවක් cos θ cos 2යි θ සමානයි බිඳුව වෙන්න ඕනේ. එහෙනම් cos 2යි θ සමානයි බිඳුව වෙන්න ඕනේ. cos 2යි θ cos θ කියන්නේ බිඳුව වෙන්නේ cos 90 දී.
එහෙනම් 2යි තීටා කියන එක්කෙනා 90 වෙන්න ඕනේ. එහෙනම් තීටා කියන එක්කෙනා අංශක 45ක් වෙන්න ඕනේ. පැහැදිලිද? ඕන් අවකලනයෙන් R උපරිම R දැන් මේක දැන් ඔය ස්ථාවර ලක්ෂ්‍ය. ඊට පස්සේ මේක ඕන තව අවකලනය කරන්න පුළුවන්. නැත්නම් මේක අරගෙන ආදේශ කරන්න පුළුවන්. මම ඔය ස්ථාවර ලක්ෂ්‍ය ගත්තා. මම තව චුට්ටක් ඔක් කරලා පෙන්නන්නම්. dr ට d theta ආයෙත් theta විශයෙන් අවකලනය. එතකොට එන්නේ d වර්ගය r යට d theta වර්ගය සමානයි 2 u වර්ගයේ බෙදීම g වතාවක් ඍණ sin 2 theta වතාවක් 2. ආදේශ කරපුවාම d වර්ගයේ r යට d theta වර්ගය තීර සමානයි 5 බෙදීම 4 ආදේශ කරවුවොත් 2u වර්ගයේ බෙදීම g ඍණ sin 90 එන්නේ 5 බෙදීම 2 එන්නේ වතාවක් 2. උත්තරේ එන්නේ ඍණ උත්තරයක්. හරිද? උත්තරේ ඍණ උත්තරයක්. එම නිසා තීට සමානයි 5 බෙදීම 4 දී r සඳහා උපරිමයක් ලැබේ. හරි. ඕම් අවකලනය පාවිච්චි කරලා ඔය උපරිම තිරස් පරාසය ගන්න නම් තීටා අංශක 45කින් ප්‍රක්ෂේපණය කරන්න ඕනේ කියලා හොයන්න ඕම ඔය විදිහට. ඔය නෝට් එකේ මම මේක දැම්මේ නැහැ. ඕන කොලේක ලියලා ඔතන අලව ගත්තත් කමකුත් නැහැ. හරිද? අවකලනය පාවිච්චි කරලා උපරිම r හොයා ගන්න නම් තීටා අංශක 45ක් වෙන්න ඕනේ කියලා ගන්න ඔය විදිහට. ඊට පස්සේ දැන් මම ඔයාලට අර උපරිම උසට අදාළ සුළු කිරීම කොහොමද කරන්න කියලා දෙන්නම්. අපි දන්නවා y සමානයි x වතාවක් tan theta අඩු කිරීම g බෙදීම 2ක් u වර්ගය sec වර්ගය theta වතාවක් x වර්ගය. හරි. මේවනේ සංගුණක. හරි. මේ තියෙන්නේ පරාවලයේ සමීකරණය. මෙන්න මේ විදිහට යන පරාවලයේ සමීකරණය. ඉතින් මම මොකද කරන්නේ? මෙයාව x විශයෙන් වරක් අවකලනය කරනවා. x වලින් අවකලනය කරන්නේ. මේක කාලය විශයෙන් අවකලනය කරවුවොත් ප්‍රවේගය හොයාගන්න පුළුවන්. මම කරන්නේ අර තිරස් පරාසය, ඒ කියන්නේ තිරස් අගයත් එක්ක සිරස් අගය අවකලනය කරන්නේ. y x විශයෙන් අවකලනය. ඒක අවකලනය කරපුවාම dy යට dx සමානයි tan theta එනවා අඩු කිරීම g බෙදීම 2ක් u වර්ගය sec වර්ගය theta එනවා ආයෙ 2ක් x කරනවා. මතක තියාගන්න මේ theta වල එහෙම අවකලනයක් නැහැ. يعني ඒවා නියත විදිහට අරගෙන තමයි ගන්න හදන්නේ. ඔය තියෙන අවකලන. අපි දන්නවා dy යට dx සමානයි බිඳුවේදී ආයෙත් ස්ථාවර ලක්ෂ්‍ය ලැබේ. හරි ස්ථාවර ලක්ෂ්‍ය ලැබෙනවා. මේ ස්ථාවර ලක්ෂ්‍ය ලැබෙනවා නම් එහෙනම් මට ලියන්න පුළුවන් මේක සමානයි බිඳුවයි. එහෙනම් tan theta සමානයි g බෙදීම 2ක් u වර්ගය sec වර්ගය theta වතාවක් 2x. එහෙනම් මේ දෙකේ ඉලක්කම කැපෙනවා. x සමානයි කියනවා. මේක cos theta එක්කෙනෙක් මෙතන cos theta කැපලා sin theta එනවා නේ. උත්තර එනවා u වර්ගයේ බෙදීම g වතාවක් sin theta වතාවක් cos theta කියලා. තව ටිකක් නිකන් ගලපලා ලියුවොත් එහෙම දෙකේ ඉලක්කමක් දාලා u වර්ගයේ බෙදීම g දාලා මෙතෙන්ට දෙකේ ඉලක්කම දාලා sin theta cos theta කියලා දැම්මොත් මේ තියෙන්නේ ඇත්තටම r වල අගය. එහෙනම් r බෙදීම 2යි. r බෙදීම 2යි කියන්නේ අර උපරිම තිරස් ඒ කියන්නේ තිරස් පරාසයේ හරි මැදකදී තමයි අපිට ස්ථාවර ලක්ෂයක් එන්නේ. හරිද?
ඊට පස්සේ ඕනනම් මට මේක තව සැරයක් අවකලනය කරන්න පුළුවන්. dy යට dx දැන් මට මේක අර උපරිමයක් දවමැද්ද කියලා හොයාගන්න ඕනේ. මේ ආපු ස්ථාවර ලක්ෂය මෙතන ආපු ස්ථාවර ලක්ෂය මේ උපරිමයක් දවමැද්ද කියලා හොයාගන්න ඕනේ. මම ආයෙ මෙයාව x විශේෂයෙන් අවකලනය කරනවා. මට ගොම ඍණ උත්තරයක් ආව නම් ගොඩ බලන්න. d වර්ගයේ y යට dx වර්ගය අවකලනය කරපුවම වෙන්නේ මොකද බලන්න පුතේ? මෙයා අවකලනය කරපුවම tan θ නියතයක් එක් කැපිලා යන එනවා ඍණ වතාවක් g sec වර්ගයේ θ බෙදීම u වර්ගය. මේක දෙකේ ඉලක්කමට දෙකේ ඉලක්කම කැපෙනවා. කියලා උත්තරයක් එනවා. මේ ස්ථාවර ලක්ෂ්‍ය ආදේශ කරන්න තරමුත් නැහැ. උත්තරේ ඍණ අගයක් එන්නේ. කුඩයි බිඳුවයි. එම නිසා x සමානයි u වර්ගයේ බෙදීම g sin θ cos θ වලදී y ශිතේ උපරිමයක් ලැබේ. එවිට y උපරිම y ට ගන්න පුළුවන් උපරිම තමයි මම h කියලා ගත්තේ උපරිම උස. හරිද? h ලියන්න පුළුවන්. මම මෙන්න මේ x කියන එක්කෙනා මෙන්න මේ සමීකරණයට ආදේශ කරනවා. එතකොට එනවා u වර්ගය බෙදීම g sin θ cos θ වතාවක් tan θ අඩු කිරීම g බෙදීම 2u වර්ගය sec වර්ගයේ θ වතාවක් u වර්ගයේ බෙදීම g sin θ cos θ ගේ සම්පූර්ණගේ වර්ගය. සුළු කරලා ගත්තාම එනවා h සමානයි බලන්න පුතේ මෙතන cos θ ට මෙයාගේ cos θ කැපිලා sin θ කෙනෙක් වෙනවා. එතකොට එනවා මෙතන u වර්ගය sin වර්ගයේ θ බෙදීම g කියලා. අඩු කිරීම මෙතන g ට එක g එකක් කැපෙනවා. යට තියෙන g වර්ගයක් හැදෙනවනේ. ඒ g එකක් කැපෙනවා. u වර්ගයකුත් උඩ තියෙන u වර්ගයක් යට තියෙන u වර්ගයට කැපිලා යනවා. u වර්ගය එකක් කැපෙනවා. එතකොට එන කැලරි ටික මම ලියවුවොත් එහෙනම් මේ වගේ g බෙදීම u වර්ගයේ බෙදීම 2g කියලා එනවා. sec වර්ගය මෙතන cos වර්ගයට sec වර්ගය කැපෙනවා. එතකොට sin වර්ගය විතරයි ඉතුරු වෙන්නේ. sin වර්ගයේ θයි. සුළු කරපුවාම එනවා h සමානයි u වර්ගයේ sin වර්ගයේ θ බෙදීම 2g කියලා. ඔන්න උපරිම හුස ආවයි. හරිද? ශිතේ උපරිම උස. ඒ කියන්නේ නැත්තම් මේ ප්‍රක්ෂිප්තය නගින උපරිම උස. එතකොට මේ උපරිම උස නගින්න ගත වන කාලය t dash නම් බලනවා මේ t dash අරන් තියෙනවානේ. උපරිම උස නැගීමට ගත වන කාලය t dash නම් නිකම්ම අර s සමානයි u ධන v බෙදීම දෙක වතාවක් t දාලා තියෙන්නේ. ආරම්භ ප්‍රවේගය දන්නා අවසාන සිරස් ප්‍රවේගයේ බිඳුවයි. sorry අවසාන ඒ කියන්නේ මේ උපරිම උසේදී ප්‍රවේගයක් නැහැනේ සිරස්. එතකොට කාලය හොයාගන්න පුළුවන් t dash සමානයි u sin θ බෙදීම g. ඒ වගේම පියාසර කාලය t නම් t කියන එක ආදේශ කරපුවාම t සමානයි 2u sin θ බෙදීම g කියලා එන්නේ. අන්න මට දැන් එනවා දැන් මේ උපරිම උස නගින්න ගත වෙච්ච කාලය නම් ඒ වගේ කාල දෙකක්නේ තිරස් පරාසයට කියලා තියෙන්නේ. ඒකෙන් මට කියන්න පුළුවන් එනම් එකම තිරස් මට්ටමේ ප්‍රක්ෂිප්තයක් සඳහා උපරිම උස නැගීමට ගත වන කාලයම තමයි එම උස බැසීමට ගත වන කාලය කියලා. එම නිසා චලිතයේ උපරිම උසට අදාළ සම්මිතික වේ. මම අර කලින් කිව්ව කතන්දරේ ඔප්පු කරපු එක තමයි කරේ. හරි. මේ ටික මම ඉස්සලා කියලා දුන්නා. අනික් කාරණාව මෙන්න මේක. මේක කාලය විශේෂයෙන් අවකලනය කරපුවා මොකද වෙන්නේ? හරි. ඒක මම ටක් ගාලා කියලා දෙන්නම් ඔයාලට මේ මගේ බෝඩ් එකේම.
පුතේ දැන් මෙන්න මේ සමීකරණය විස්ථාපන සමීකරණයනේ. සිරස් විස්ථාපනය සමානයි තිරස් විස්ථාපනය කියලා කොටසකින් එන්නේ. එතකොට මම ඕක x විශේෂ නවකලනය කරලා තමයි හරි x විශේෂ නවකලනය කරලා තමයි මේ උපරිම උස ගන්න. හරි මට පුළුවන් මේ සමීකරණේ කාලය විශේෂ නවකලනය කරන්න. හරිද? විස්ථාපනය කාලය විශේෂ නවකලනය කරපුවාම අපිට එන්නේ ප්‍රවේග සංරචනය. සිරස්ස තියෙන විස්ථාපනයක් කාලය විශේෂ නවකලනය කරපුවා සිරස් ප්‍රවේගයෙන්. තිරස්ස තියෙන සංරචකයක් කාලය විශේෂ නවකලනය කරපුවාම තිරස් ප්‍රවේගයෙන්. වැඩේ තියෙන්නේ ප්‍රක්ෂිප්තයක තිරස් ප්‍රවේගය හැම වෙලාවෙම නියතයි. මොකද ගුරුත්වාකර්ෂණයේ නැත්නම් ත්වරණයකින් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මම මේ කාලය විශේෂ නවකලනය කරනවා. y t විශේෂ නවකලනය t විශේෂ අවකලනය t විශේෂ නවකලනය කරපුවාම dy at dt සමානයි tan θ එනවා. ඒ වගේම x කියන එක යන අවකලනය කරනවා dx at dt අඩු කිරීම g බෙදීම 2ක් u වර්ගයේ sec වර්ගයේ θ වතාවක් 2යි x වතාවක් dx at dt. වැඩේ තියෙන්නේ මේක නියතයි. ඒකින්ද මට එතෙන්ද ලියන්න පුළුවන් u cos θ. එතන ලියන්න පුළුවන් u cos θ. හරිද? ඒ වගේම මම ඉස්සෙල්ලා රූප සටහනේ කිව්වා dy at dt වලට හුඟක් වෙලාවට මම පාවිච්චි කරේ මෙන්න මෙතන ඉඳලා ඉහළට තියෙන ප්‍රවේගයට v කියන. ඒකින්ද මට dy at dt v ලියන්න පුළුවන්. ඔයාලට තාම උගන්නලා නැහැ. එවනත් අර අපි පාවිච්චි කරන මැත්ස් වලදී දැන් x කියන එක යන කාලය විශ්ෙන් වරක් අවකලනය වුණා නම් x dot කියනවා. හරි. x dot කියන එක යන ආයතනයක් කාලය විශ්ෙන් අවකලනය කරපුවාම x double dot කියනවා. හරි. ඒක හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ අපි සරලානුවර්තී චලිතයේ පාඩමේ. දැන් අන්තිම වෙනම තියෙන පාඩම් දෙකෙන් එකක්. දැනට ඔයාලා v කියලා දාලා ලියවුවොත් මේ v කියන එක්කෙනාගේ විශේෂත්වය තමයි තිරස් පිහිටුම දන්නවනම් හරිද ආරම්භක ප්‍රවේගය දන්නවනම් කෝණය දන්නවනම් තිරස් පිහිටුම දන්නවනම් ඒ තිරස් පිහිටුමට අදාළව තියෙන ප්‍රවේගය හරි තිරස් පිහිටුමට අදාළව තියෙන ප්‍රවේගය ඒ සිරස් ප්‍රවේගය හොයාගන්න පුළුවන්. ඒක වටිනවා මොකද හේතුව සමහර තැන්වලදී මේ අංශක 60කින් ප්‍රක්ෂේපණය කරපුවාම අංශක 30ක් වෙන තැන සිරස් වේගය එහෙම හොයන්න කියලා. ඒතර ඕනනම් ඔය වගේ වැඩක් කරන්න පුළුවන්. සාධාරණ සමීකරණය ගත්තා අවකලනය කරා අංශක 60 දාගත්තා අංශක 30 දාලා x දුර ගත්තා සුළු. නැත්නම් සාමාන්‍ය අර චලන සමීකරණ දාලා ගණන් හදන්න පුළුවන්. සිද්ධාන්ත වලට මම මේ කරා ගොඩාක් වැඩි ඕනේ නැහැ. මම දැන් මේක කලින් අවුරුදු වල එහෙම ප්‍රක්ෂිප්ත වලට නෝට් දුන්නෙත් නැහැ තමයි. මොකද ෆිසික්ස් වල කරපු ටිකම ඇති ගණන් ටික හදන්න. ඒ වුණාට මේ සැරේ ඔයාලට නෝට් එකක් දුන්නේ අවකලනයේ භාවිත කියන පාඩම උගන්වලා ඒකත් අපිට මේ පාඩමට පාවිච්චි කරන්න පුළුවන් වෙන හින්දා. හරිද? ඒ කියන්නේ ඇප්ලයිඩ් පාඩම්, PO පාඩම් ඇප්ලයිඩ් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඇප්ලයිඩ් වෙන PO වලට ඉස්සර පාවිච්චි කරනවා. ඒකින්ද තමයි මේ අවකලනය එහෙම කලවම් කර දැම්මේ. දැන් අපි ගණන් හදනකොට අවකලනය කියන එක නා පාවිච්චි කරලා ඔය විදිහට ගණන් හදාගෙන යන්න පුළුවන්. ඒ වුණත් නැත්තම් අපි සරල විදිහට ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. චලිත සමීකරණ දානවා, සුළු කරනවා, ආය චලිත සමීකරණ දානවා, සුළු කරනවා. ඒ වගේ. හැබැයි අර මූලික ලක්ෂණ ටිකක් තිබ්බ මතක තියාගන්න ඕනේ. ඒවා තමයි උපරිම තිරස් පරාසයෙන් අංශක 45න් 45 නොවන කෝණයකින් ප්‍රක්ෂේපණය කරනවා නම් ඒක තිරසටයි සිරසටයි ඒ කෝණය ගත්තොත් 45 නොවන කෝණයක් තිරසට අනතව හරි සිරසට අනතව හරි ගත්තොත් එහෙම වැටෙන්නේ එකම තැනට හරි මැද ඉඳලා එකම තිරස් මට්ටමේ නම් සිද්ධ කරන්නේ හරි මැද ඉඳලා දෙපැත්තට තියෙන චලිතයේ සමමිතිකයි තවුණක් තියෙනවා කාලය පොදි අංකයට හරි තිරස් චලිතයට පාවිච්චි කරන කාලයම තමයි සිරස් චලිතයට පාවිච්චි කරන්නේ. ඔන්න ඔය කාරණා ටික මතක නම් අපිට පුළුවන් සාමාන්‍ය සමීකරණ චලිත සමීකරණ දාලා
ගණන් හතරක්. right? ඔච්චරයි තියෙන අතර ප්‍රක්ෂිප්ත කියලා. එක දවසක එක සිද්ධාන්ත පාඩම ඔය ටික පාවිච්චි කරලා විභාග ගණන් පව හදන්න. හරිද? විභාග ගණන් වල පළවෙනි ගණන් 10ට ආවොත් 11 වෙනි ගානේ B කොටස 10 වගේ තමයි සාමාන්‍යයෙන් ඉන්නේ ප්‍රක්ෂිප්ත ගණන් එන්නේ නැතිලා යනවා. මොකද 11 වෙනි ගානයි පළවෙනි ගණන් 10ටයි ඔය පාඩම් තුනකින් හැදෙන්නේ. VT ප්‍රස්ථාර පාඩම් හතරක් විතර. ගැටුම් VT ප්‍රස්ථාර सापेक्ष प्रवेगයේ ප්‍රක්ෂිප්ත ඔය ගණන් හතරෙන් තමයි ඔය කියන්නේ පාඩම් හතරෙන් තමයි ඔය ගණන් සෙට් එක හැදෙන්නේ. ඒතකොට ප්‍රක්ෂිප්ත වලින් ආවොත් සමහර අවුරුදු ප්‍රක්ෂිප්ත වලින් එනවා නැති වෙනවා. පොඩි පාඩමක් ගත්තා. අර ගැටුම් පාඩම වගේ පුංචි පාඩමක්. මේ සිද්ධාන්ත ටික නම් ඉවරයි.